දැන් මම මේ දෙපාර්තමේන්තුවේ වැඩ බාර අරගෙන අවුරුදු 1කමාරක් විතර වෙනවා. මම මුල් දවසේ විතරයි මෙහෙම මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බේ. මේ මෑතකදී ඊයේ පෙරේදා තිබිච්ච යම් මාධ්‍ය සාකච්ඡාවත් එක්ක එතුණා ආයතනයේ ප්‍රගතිය අපේ ඉදිරි අරමුණු මොනවද අපි මොනවද ඉදිරියේ කරන්න යන්නේ ඒ සියලු දේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සුදුසුයි කියලා අපි හිතුවා. ඒ අනුව තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව තියෙන්නේ. ඒකම කියන්න ඕනේ මේ මාධ්‍ය සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කිසිම ආයතනයක් හෝ කිසිම පුජ්‍යලයක් සම්බන්ධයෙන් මේ ඒක උඩ ඒගොල්ලන්ම මේ යම් කිසි නීති විරෝධී දෙයක් වෙනවා නම් ඒවා බේර ගැනීමේ මාධ්‍ය සාකච්ඡාවකුත් නෙමෙයි කියන එක මම අවධාරණය කරන්න ඕන. මෙතින් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය පිළිබඳව ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා. මම මුලින්ම කියන්න කැමතියි ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් අපි 2021 අවුරුද්දේ රුපියල් බිලියන 121ක් හොයලා තියෙනවා. 2020 121ක් හොයලා තියෙනවා. 2021 අවුරුද්දේ බිලියන 140ක් හොයලා තියෙනවා. එතකොට මේ 2021 දී මාස 4මාරක් විතර අපිට ආදායම් අහිමි වෙලා තියෙනවා රුපියල් බිලියන 22ක් විතර. එහෙම නොවුනනම් රුපියල් බිලියන 160ක ඉලක්කයක් අපිට සපුරා ගන්න තිබුණා 2021. 2022 වර්ෂයේදී රුපියල් බිලියන 180යි අපේ ආදායම් ඉලක්කය. අපි මේ වෙනකොට ජූනි 15 වෙනකොට අපි ටාගට් කරලා තියෙනවා බිලියන 80ක් හොයාගන්න. මේ බිලියන 80 හොයාගන්න එක මේට වැඩි අපිට ආදායමක් ගන්න තිබුණා. විශේෂයෙන් අප්‍රේල් මාසයෙන් පස්සේ ලංකාවේ ඇතිවලා තියෙන මේ ඩීසල් පර්නස් ඔයිල් ප්‍රශ්න ඊළඟට අමුද්‍රව්‍ය සොයා ගැනීමේ ප්‍රශ්න එතනෝල් වල තියෙන හිඟකම ඒ නිසා කර්මාන්තශාලා අඛණ්ඩව වැඩ නොකිරීම ඒ වගේම මැයි මාසයේ සිද්ධ වෙච්ච සිදුවීම් ඒවත් එක්ක අපිට බිලියන 3ක 4ක විතර ආදායමක් මේ වෙනකොට අහිමි වෙලා තියෙනවා. ඒකත් අපි සඳහන් කරන්න ඕන. ඊට අමතරව මේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිතරම එල්ල වුණු චෝදනාවක් තමයි අපි හරියාකාරව ආදායම් එකතු කරන්නේ නැහැ කියන එක. ඒක හංගන්න දෙයක් නෙමෙයි. ඒක කාලාන්තරයක් තිස්සේ මම හිතන්නේ වසර ගාණක් තිස්සේ එන චෝදනාවක්. ඒ නිසා තමයි අපි සියලු දෙනාම මම මේ දෙපාර්තමේන්තුව බාර ගන්නකොටත් ව්‍යාපෘතියක් ආරම්භ කරලා තිබුණා සියලුම මත්පැන් වලට ස්ටිකර් එකක් අලවන්න. ඒක වර්ග දෙකක් තියෙනවා. කඩදාසි මගින් එන පේපර් ස්ටිකර් තියෙනවා. ඊට අමතරව ඩිජිටල් ස්ටිකර් තියෙනවා. මේ වෙනකොට සියලුම නිෂ්පාදනාගාරවල ඒ වගේම බෝතල් රා නිෂ්පාදනාගාරවලට ස්ටිකර් එක දීලා තියෙනවා. ස්ටිකර් එක ජනවාරි 3 වෙනිදා ඉඳලා ක්‍රියාත්මකයි. ඒ ආයතන මත්පැන් නිෂ්පාදනය කරන ආයතන දැන් තියෙනවා ඇත්තටම නිෂ්පාදනයේ නියැලෙන්නේ 18ක් විතර. රා නිෂ්පාදනාගාර තියෙනවා 40ක් විතර. ඒ 40ටම අපි දීලා තියෙනවා. ඉන් 3ක් සඳහා අපි අවසර දීලා තියෙනවා ඩිජිටල් ආරක්ෂණ ක්‍රමවේදය කරන්න. එතකොට ඒ අනුව සියලුම නිෂ්පාදනාගාර දැන් ආරම්භ කරලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් විදියට 2022 පළවෙනි කාර්තුව 2021 පළවෙනි කාර්තුවත් එක්ක සංසන්දනය කරනකොට මත්පැන් නිෂ්පාදනයේ 9%කින් වැඩි වෙලා තියෙනවා. 17%කින් ආදායම වැඩි වෙලා තියෙනවා. අපිට ආදායම් වැඩි කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒකම රා නිෂ්පාදනය ගත්තොත් රා බෝතල් රා නිෂ්පාදනයේ ජනවාරි මාසයත් එක්ක බලනකොට 3 ගුණයකින් ආදායම වැඩි වෙලා තියෙනවා. මේ ස්ටිකර් එකත් එක්ක. ඉතින් හැබැයි මේ ස්ටිකර් එක පටන් ගත්තු වෙලාවේ ඉඳලා ලොකු බාධා කිරීම් තිබුණා. ලොකු ප්‍රශ්න ගොඩාක් තිබුණා. තවමත් ඒවා තියෙනවා. ඒවා තියේදී තමයි අපි මේ කාර්යය ආරම්භ කරලා තියෙන්නේ අර කරගෙන යන්නේ. මේකේ ඊටාම වැදගත් මන්සන්දියකට අපි එනවා. ජූලි 1 වෙනිදා වෙනකොට ජනතාවට අපි ලබා දෙනවා මොබයිල් ඇප් එකක්. මේ තියෙන ඒ නිෂ්පාදන කරන ලබන බෝතල් වල අඩංගු දේ මොනවද මොකක්ද ආයතනය කවද්ද නිෂ්පාදනය කරේ ඒ ආදී සියලු තොරතුරු බලා ගන්න පුළුවන් විදිහට මොබයිල් ඇප් එකක් ලබා දෙනවා ජූලි 1 වෙනිදා වෙනකොට. ඒකම අපේ නිලධාරීන්ට ට්‍රැක් ඇන්ඩ් ට්‍රේසින් මැෂින් අපි දැන් ගෙනල්ලා තියෙනවා. ඒව ඇක්ටිවේට් කරලා යනවා. එතකොට ඒ 200ක් අපි දැනට ගෙනල්ලා තියෙනවා. ඒ 200ම අපි ලබා දෙනවා. එතකොට ලබන 1 වෙනිදා ඉඳලා ඒ කටයුත්ත සම්පූර්ණයෙන්ම වැඩේ අවසන් වෙනවා. එතකොට මේවට සමහර අය කලබල වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ලෝකේ කිසිම දෙයක් කිසිම රටක මේ වගේ ව්‍යාපෘති ලේසියෙන් කරන්න දීලා නැහැ. ඒක තමයි සත්‍ය කතාව. ඉතින් ඒවා ලේසියෙන් කරන්න දෙන්නේ නැහැ කියලා මටත් ලොකු බාධා කිරින් තිබුණා. නමුත් ඒ කිසි දෙයකට අපි සැලෙන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ. ඒ අපේ ඒ කාර්ය මේ ආයතන බාර දුන්නේ ජනාධිපතිතුමා. ඒ වගේම හිටපු අගමැතිතුමා මුදල් ඇමති විදියට දැන් ඉන්න මුදල් ඇමතිතුමාත්
ඒ සම්බන්ධයෙන් අපි සම්පූර්ණ විශ්වාසය තියලා අපි කෙරෙහි මම හිතන්නේ ඒ රාජකාරිය අපි අකුරට සිද්ධ කරන මේ රටේ ජනතාව වෙනුවෙන් සතයක්වත් මේ රටේ ආදායම අහකට යන්න දෙන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඉතින් එහෙම තියෙන තැන් අපි හඳුනගෙන තියෙනවා. ඒවට අදාළ වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙනවා. ඊළඟට අපි මේ වසර 108ක් මේ ඉතිහාසයේ සුරාබත් දෙපාර්තමේන්තුවට රා නිෂ්පාදනය රා සම්බන්ධයෙන් ප්‍රමිතිකරණයක් තිබුණේ නැහැ. අර මත්පැන් සම්බන්ධයෙන් ප්‍රමිතිකරණයක් තිබුණේ නැහැ. ඒ සියල්ල අපි සම්පූර්ණ කරලා තියෙනවා. මත්පැන් සම්බන්ධයෙන් වෙන ප්‍රමිතිකරණය මැයි මාසේ 25 වෙනිදා අපි අවසන් කරලා තියෙනවා. නිකුත් කරලා තියෙනවා. සියලුම නිෂ්පාදකයන් වෙනුවට වෙත අපි ඒක දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඒ ප්‍රමිතිකරණයට අනුව ඉදිරියේදී සියලුම මත්පැන් නිෂ්පාදනය වෙන්න ඕන. ඒකම ලෝකේ පළවෙනි වතාවට රා සම්බන්ධයෙන් ප්‍රමිතිකරණය හදලා තියෙනවා. තව තාක්ෂණික කරුණු එකක් හෝ දෙකක් විතරයි අපිට තියෙන්නේ. ඒ අවසන් කරගත්තු වහම ඒ ප්‍රමිතිකරණයත් අපි ජනතාවට දැනුම් දෙනවා, ඒ නිෂ්පාදකයන්ට දැනුම් දෙනවා. එතකොට ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රමිතිකරණයෙන් තොර මත්පැන් හෝ රා ලංකාවේ තියෙන විදිහක් නැහැ. ඉතින් මේවට කලබල වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. සමහර අය කලබල වීම සාධාරණයි කියලා තමයි මම හිතන්නේ. නමුත් අපි මේ වැඩපිළිවෙල නවත්තන්නෙම නැහැ. මුළු ලංකාවෙම අපි ගිය සතියේ ඉඳලා සියලුම නිෂ්පාදනාගාරවල සියලුම ලංකාවම නියෝජනය වෙන විදිහට මත්පැන් වල නිදර්ශක රාවල නිදර්ශක අරගෙන රජයේ රස පරීක්ෂකයට යොමු කරලා තියෙනවා. ඒවා වාර්තා ලැබෙමින් පවතිනවා. ඒ අනුව ඒ ප්‍රමිතියින්ට අනුකූල නොවන ඒවා අපි වෙළඳපොලින් ඉවත් කරනවා. ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වෙලා තියෙනවා නම් යම්කිසි ආයතනයක් හෝ කවුරු හෝ ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ විදිහට අපි ඒ කටයුත්ත කරලා තියෙනවා. ඊළඟට දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ මූලික කටයුතු දැන් කරගෙන යන්නේ මුල් අධීරයේ කටයුත්ත අවසන් කරලා තියෙනවා. ඒකට සෑහෙන කාලයක් යයි. නමුත් අපි මේ කටයුත්ත 100%ක්ම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම හිතන්නේ මේ මම ඊටම කෙටියෙන් කාටවත් අපි කවුරුත් චෝදනා කරාට අපි එහෙම කලබල වෙන්නේ නැහැ. අපිට එහෙම කලබල වෙන්න හේතුවක් නැහැ. කෙසේ නමුත් මම බොහෝ පාර්ශවලින් දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ඉල්ලීම් ආවා මේවට පිළිතුරු නොදී ඉන්න එපා කියන එක. ඒ නිසා තමයි පිළිතුරු දෙන්න හිතුවේ. ඒ නිසා මේ නමුත් ඊටම අද හෙට පොය උසන් පොය දවස මම වචන බොහොම පරිස්සමින් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් මම එක්තරා සංගමයක් විසින් චෝදනා කරලා තිබුණු ඒවට ඊටම කෙටියෙන් පිළිතුරු දෙන්නම්. ඔබතුමන්ලාට පුළුවන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණොත් පස්සේ අහන්න. මම පටන් ගන්නම් රා නිෂ්පාදනය ගැන. දැන් කලින් කිව්වා වගේම රා සම්බන්ධයෙන් අපි ප්‍රමිතිකරණය හදලා ඉවරයි. රාවලට ස්ටිකර් එක හඳුන්වලා දීලා ඉවරයි. රාවල ආදායම අපිට 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ අනුව ලෝකේ පළවෙනි වතාවට තමයි රාවල අපි ප්‍රමිතිකරණය හදලා තියෙන්නේ. ඒ ප්‍රමිතිකරණය මම හිතන්නේ ඉතාම කෙටි කාලයක් තුළ අපි සම්පූර්ණයෙන්ම මහ ජනතාවටත් නිෂ්පාදන කරලා දැනුම් දෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඒ සියලු විද්‍යාඥයන් මේකට සම්බන්ධ වුණා. ඉතාම අමාරුවෙන් තමයි මේ ප්‍රමිතිකරණය අපිට හදාගන්න පුළුවන් වුණේ. ඒ අපි ලබා දෙනවා. එතකොට ඔය කියන කතාවට පිළිතුරු අපි වැඩ කරලා තමයි පෙන්වන්නේ. අපි කතාවෙන් අපි මේ කියන්නේ. නමුත් මේ කියන්න ඕන නිසා තමයි මේ කියන්නේ. ඊළඟට ඊට අමතරව ඒවා කියවු නැති දෙයක් තමයි මත්පැන් වල ප්‍රමිතිකරණය. ඉතා බොහොම අය කලබල වෙලා ඇති. කලබල වෙන්නත් ඕනේ. අපි ඒක බලාපොරොත්තු වෙනවා. ඒ මත්පැන් වල ප්‍රමිතිකරණය හදලා ඉවරයි, අවුට් කරලා ඉවරයි. ඒ අනුව ඒවා තියෙන්න ඕනේ. ඒව නැති කිසිම භාණ්ඩයක් වෙළඳපොලේ තියන්න දෙන්නේ නැහැ. අපි සැරෙන් සැරේ නිදර්ශක ගන්නවා මාස 3න් 3ට අරගෙන ඒවා සම්පූර්ණ වෙළඳපොලෙන් අයින් කරනවා. ඒ සම්බන්ධ වෙන සියලු දෙනාට එරෙහිව කටයුතු කරනවා. ඊළඟට ස්ටිකර් එක සම්බන්ධයෙන් ඔව් අපි පිළිගන්නවා මේ වෙනකොට බැලුවොත් මේ මොබයිල් ඇප් එකක් අපි නිකුත් කරලා නැහැ. එතකොට ඒක අනුව හොයාගන්න අමාරුයි තමයි. හැබැයි අපේ නිලධාරීන්ට අපි මැෂින් දීලා තියෙනවා. අපි දැන් විදේශීය මත්පැන් වලට අදාළව නිකුත් කරලා 2019 නිකුත් කරලා තියෙන ස්ටිකර් ඒක ක්‍රියාත්මක වෙලා තියෙනවා. ජනවාරි 3 වෙනිදා ඉඳලා මේ අවුරුද්දේ දේශීය මත්පැන් වලට ස්ටිකර් එක අලවනවා. එතකොට අපේ නිලධාරීන්ට අදටත් දැනටත් හැකියාව තියෙනවා කොහොමද මේක හඳුනා ගන්න කියලා බොරු ස්ටිකර් එකක්ද නැද්ද කියන එක. ඒක අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරලා පෙන්නන්නම්. ඒ කටයුත්ත අවසానයි ජූලි 1 වෙනිදා වෙනකොට සම්පූර්ණයෙන්ම මේ කටයුත්ත අවසන් කරනවා. ඒ නිසා කට්ටිය කලබල වෙන එකත් ඒකෙදිත් මම කියන සාධාරණයි කියලා. මොකද මේක නවත්තන්න උපරිම උත්සාහයල් ගන්නවා. අපි ඒවට යට වෙන්නේ නැහැ කොහොමදවත්.
ඒවට ඒ තර්ජන වලට මම බය වෙන්නෙත් නැහැ. මොන තර්ජන ආවත් මේ ව්‍යාපෘතිය අපි ක්‍රියාත්මක කරලා තමයි පස්ස බලන්නේ. ඊළඟට සුපර් මාකට් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කරා මම දැක්කා සතුස ගන්න. සතුසේ අපි ඒවට උත්තර දෙන්න යන්නේ අදාළ බලධාරීන් ඒවා කාටද දෙන්නේ කින්දමන්ද කියන එක මට අදාළ නැහැ. හැබැයි රටේ අපි රජයේ ප්‍රතිපත්තියක් විදිහට සුපර් මාකට් චේන් වලට අපි බලපත්‍ර දෙනවා. ඉදිරියේදීත් දෙනවා. එතකොට මේ බලපත්‍ර දුන්නාම ඒ ආයතන වලට මිලදී ගන්න මත්පැන් ඊටාම මම දන්නවා ඒ ආයතන ගන්නේ එහෙම්බෙන් ආපු මත්පැන් නෙමෙයි. වෙළඳ පොලේ කියන්නේ යම් ප්‍රමිතියක් තියෙන සහ ඒවට නියමිත බදු ගෙවන ආයතන වලින් විතරයි ඒගොල්ලෝ මිලදී ගන්නෙ. මම මේ ආයතන සුද්ධ කරන්න හදනව නෙමෙයි. නමුත් අපිට අද වෙනකන් එහෙම චෝදනාවක් නැහැ. පාරිභෝගිකයන්ගෙන් චෝදනාවකුත් නැහැ. ඒ අනුව අනිත් අය කලබල වෙන එකත් සාධාරණයි. මොකද ඒගොල්ලන්ගේ සමහර කටයුතු කරගෙන යන්න බැරි වෙන හින්දා. ඉතින් ඒ නිසාත් අපි ඒකට කලබල වෙන්නේ නැහැ. මම මේ මහ ජනතාවට කියන්නේ මේ කියන්න ඕන කාරණේ. ඊළඟට ඒගොල්ලෝ බියර් සම්බන්ධයෙන් චෝදනාවක් කරා. මම හිතන්නේ මම දන්න ශිල්පයේ අනුව බියර් එක එක රටවල එක එක මෝල්ඩ් භාවිතා කරලා තමයි කරන්නේ. හැබැයි ඒ සම්බන්ධයෙන් බියර් ආයතන දෙක මම හිතන්නේ ඉදිරියේදී උත්තර දෙයි. මොකද අපි ආයතන වෙනුවෙන් කතා කරන්න ඕනේ නැහැ. කොහොම නමුත් අපි කියන්නේ මේ දෙපාර්තමේන්තුවේ චෝදනාවක් වෙන හින්දා ඒ බියර් වලට ලංකාවේ තියෙන මෝල්ට් පාවිච්චි කරනවා. පිටරටින් ගේනවා මම හිතන්නේ ඒකට අදාළ මෝල්ට්. ඊට අමතරව සීනි පාවිච්චි කරනවා සමහර ඒවාට. එතකොට බියර් බෝතලයක් ගත්තොත් මේ සීනි ප්‍රමාණය සඳහන් වෙලා තියෙනවා. ඉතින් හංගන්න දෙයක් නෙමෙයි ඒක. ඉතින් ඒකේ තියෙනවා සීනි. ඒක තමයි ඒක සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ඊළඟට මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ලොකුම හාස්‍ය මේ රටේ ඒ කියන්නේ මේ අවුරුද්දේ කරපු රුපියල් මිලියන 400ක් දවසකට අහිමි වීම. මේ රටේ මධ්‍යසාර නිපදවන ආයතන බියර් ඇතුළු ආයතන 23යි. ඇත්තටම දැන් ක්‍රියාත්මක වෙන්නේ බැලුවොත් 20යි. එතකොට ඒකෙන් දෙකක් බියර් නිෂ්පාදනය කරන ආයතන. අනිත් ආයතන 18ම ගත්තොත් හාඩ් ලිකර් වලින් ආයතන 4ක 193යි. මුළු නිෂ්පාදනයේ වෙළඳපොළ පංගුව 193යි. එතකොට අපි දෛනිකව රුපියල් මිලියන 500ත් මිලියන 800ත් අතර ආදායමක් හොයනවා දෛනිකව. එතකොට ඔය කියන ආයතන 107 තමයි මොනවා හරි දෙයක් වෙනවා නම් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට තමයි අපි ස්ටිකර් එක හඳුනලා දීලා ඉන්ටර්නල් කන්ට්‍රෝල් තද විදියට දාලා ප්‍රමිති හදලා දැන් තියෙන්නේ. ඊළඟට ඒගොල්ලන්ගේ අතට වෙන විදියට එතනෝල් ලැබෙනවා නම් ඒව ලැබෙන තියෙන සියලු මාර්ග අහිමි කරමින් පවතින්නේ. අහිමි කරලා තියෙනවා මේ වෙනකොට. එතකොට ගිය සතියේ පිටින් සතියේ අනවශ්‍ය අයට එතනෝල් යන එක වළක්වන්න බදු විශාල ප්‍රමාණයකින් අපි වැඩි කරලා තියෙනවා. ඒ අනුව මම විශ්වාස කරනවා කිසිම ආකාරයකින් ඉදිරියේදී යම් කිසි ආකාරයක පොඩි දේවල් වෙන්න පුළුවන්. අපි ඒව බැහැර කරන්නේ නැහැ. නමුත් අපේ නිලධාරීන්ගේ ස්ථානවල තියෙනවා ඉන්නවා පැය 24ම ඉන්නවා. ඒ ආයතනවල ක්‍රමානුකූලව අපි නියාමනය කරනවා. යම් කිසි ආකාරයක අවදානමක් තියෙනවා කියලා අපි හිතපු හැමතැනටම ඒ බලලා තමයි මේ ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා ඉදිරියේදී වගකීමෙන් කියනවා එහෙම අහිමිවීමක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. ඉතින් මේක රුපියල් මිලියන 400ක් කියන්නේ අවුරුද්දට ඒගොල්ලෝ කියන්නේ දවස් 365ම වැඩ කරනවානේ. එතකොට බිලියන 146ක් අහිමි වෙනවා. ඉතින් අපි කැමති මේ ඔය කියන අයට මම මේ පුටුව දීලා යන්න කැමති ඇවිල්ලා මේකේ වාඩි වෙලා 100 බිලියන 146 හොයන්න ඕන. මාසයක් මම කල් දෙනවා. පුළුවන් නම් ඇවිල්ලා හොයන්න. මොකද රජයේ මේක හරි සෙන්සිටිව් පැත්තක්. මේ මිනිස්සු මේ වෙලාවේ බලනවා දවසට මිලියන 400ක් මොන අපරාධයක්ද මේ කරන්නේ කියලා. ඒ නිසා කරුණාකරලා මේ බොරුව වපුරන්න එපා කියන එක තමයි මම කියන්නේ. අපි උපරිම උත්සාහය දවස ගානේ අපි මේක නියාමනය කරනවා. ලබා ගන්න පුළුවන් උපරිම ආදායම ලබා ගන්න අපි කටයුතු කරනවා. අපි ජනතාව වෙනුවෙන් අපි සහතික වෙනවා. පහුගිය කාලේ එහෙම දෙයක් තිබුණත් ඉදිරියේදී කිසිම ආකාරයකින් ඒ තියෙන අවදානම් සහගත තත්වයන් සියල්ල අපි නවත්තන්න කටයුතු කරලා තියෙනවා. කරමින් යනවා කරලත් අවසානයේ ගොඩක් ඒවා. ඒ නිසා මේ කියන ආකාරයේ එහෙම 400ක් දවසට අහිමි වෙනවා නම් මං හිතන්නේ මේක මේ වගේ අපි බැලුවා ගණන් හදලා මං දල වශයෙන් බැලුවා දවසට ඇබ්සලියුට් ලීටර්ස් 95000ක් හදන්න ඕන අරක්කු. ඒ කියන්නේ මේ වගේ 3 ගුණයක විතර
මත්පැන් 133 රේට් එක තිබ්බොත් 3 ගුණයක් විතර හදන්න ඕන. ඒව හදන්න ලංකාවේ කර්මාන්ත නැහැ. ඒ වගේ ප්‍රමාණයක් හදන්න. එකම ලොකු කර්මාන්තයක් තියෙන්නේ ඒ ආයතනෙත් මෙච්චර හදන්නේ නැහැ දවසකට. පැය 18ක් විතර ඒගොල්ලෝ දුවනවා සමහර වෙලාවට. මේ දවස්වල නම් නිෂ්පාදන ප්‍රශ්නින්ද මේ හවස 4ට 5ට වහනවා ඒ සියලුම සමාගම්. ඒතකොට සමහර ඒවා මම හිතන්නේ තවම ඊටාම ප්‍රාථමික මට්ටමේ තියෙන ආයතන තියෙන හෑන්ඩ් පිලින් කරන ආයතන තියෙනවා මම හිතන්නේ කීපයක්ම ඔය නිෂ්පාදනාගාර කීපයක්ම තියෙනවා. මේ වෙලාවේ මම හිතන්නේ ඕගොල්ලන්ට ආරාධනා කරනවා ඕගොල්ලෝ කියනවා නම් අපි ඒවට යන්න අවස්ථාව දෙන්නම් ගිහින් බලන්න. ඒ ආයතන වල තත්ත්වය. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒවා පෙන්වන්නම් කොහොමද ඒවා වෙන්නේ කියලා. ඒ නිසා ඔය කියන කතන්දරේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මුලින් මනින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ බොරු කියන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දෙපාර්තමේන්තුව වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ ගෞරව වෙනුවෙන් තමයි මම කතා කරන්නේ. මම කිසිම ආයතනයක් වෙනුවෙන් පෙනී හිටින්නෙත් නැහැ. කිසිම පුජ්‍යලෙක් වැරදි කරනවා නම් ඒ පුජ්‍යලෙ වෙනුවෙන් පෙනී හිටින්නෙත් නැති බවත් අවධාරණය කරන්න ඕන. මෙවැනි චෝදනා කරන්නේ දැන් මෙවැනි රාජ්‍ය ආයතනයකට චෝදනා කිරීම බරපතලයි. නීතිමය පැත්තකටත් යන්න තරම අපි හොයනවා. අපි ඒකට සම්බන්ධයෙන් අදාළ කටයුතු මං හිතන්නේ එහෙම සංගම් ඔය නිෂ්පාදන දෙපාර්තමේන්තුවත් ඒට අමතරව බලපත්‍ර හිමිනුත් අතර ගිවිසුමක් තියෙනවා. අපි බලනවා මේ ගිවිසුම් උල්ලංඝනය වීමත් සිද්ධ වෙලා තියෙනවද කියලා. මොකද එහෙම චෝදනාවක් කරන්න කලින් ඔවුන්ට තිබුණා මේ වෙන ක්‍රියාමාර්ගයක් ගන්න මේම දේවල් කරන්න කලින් මේවා මොකද අද තියෙන කාලේ හැටියට මිනිස්සු හරියට විශ්වාස කරනවා මේවා. මේ මෙහෙම මිලියන 400ක් දවසට අහිමි කරනවා කියලා කිව්වම අපිට මේකේ බාරය බහැලා යන්න බැරි වෙයි. මම අද මෙතන වාඩි වුණෙත් මගේ දරුවන්ගේ බලකිරීම නැත්තම් මම මේවට උත්තර දෙන්නේ නැහැ. දැන් චෝදනා කරන්නේ පාඩු ලබනවා කියන එක දැන් පාර්ලිමේන්තුවේදීත් එක්වරක් මේ පාඩු ලබන කතාව ඇවිල්ලා ඒක හැන්සාට්ගත වෙලා තිනවද එහෙම වෙලාවක? මම කිව්වනේ පසුගිය කාලේ මේ වගේ ඔය ස්ටිකර් ව්‍යාපෘති වගේ දේවල් අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සමහර තැන්වල ඔය කියපු 193ක් හොයන ආයතන හැර අනිත් ආයතන වල යම්කිසි ආකාරයක මැනිපියුලේෂන් එකක් වෙනව ඇති කියලා අපි හිතලා තමයි ඒ අවදානම තියෙන ගැන හිතලා තමයි ස්ටිකර් ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරන්නේ. එතකොට සියලුම මත්පැන් වලට ස්ටිකර් එක ගහනකොට දැන් ඒවා මේ වෙළඳ පොළට එනකොට අතරමැදදී කිසිම එකක් එකතු වෙන්න විදිහක් නැහැ. ඊළඟට අතරමැදදී ඔය කියන වයින් ස්ටෝර්ස් එකට ගියොත් බෝතල් වල මූඩි කරකවල හරි කඩලා අයින් කරලා වෙනවා පිල් කරන ඒ දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඕවටත් කලබල වෙලා ඇති. ඒ නිසා යම් කිසි ආදායමක් අහිමි වුණා නම් අපි ඒක සම්පූර්ණයෙන්ම දැන් මේ වෙනකොට සෑහෙන දුරට අපි ඒක කන්ට්‍රෝල් කරලා තියෙනවා. ඒකම ඒකයි මම කිව්වේ පළවෙනි මාස 3 අපේ ආදායම නිෂ්පාදනයේ 109කින් වැඩි වෙලා 117කින් ආදායම අපේ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමා කීප කාරණේ හරි එහෙම ගොඩක් අවස්ථාවලදී අපිට දැනුම් දීලා තියෙනවා මේවා මේ විදිහට මේවා නවත්තන්නේ කොහොමද කියන එක. ඒ සියලු දේ මේ බලලා තමයි කළමනාකරණය කරන්න ලේසිම විදිය තමයි ස්ටිකර් එක නිකුත් කරන එක කියලා තමයි රජය තීන්දුව කරේ. එය හරියට ක්‍රියාත්මක කරන අපේ දෙපාර්තමේන්තුවේ වගකීම. එය හරියට ක්‍රියාත්මක කරාම මේ ගැටලුව මම හිතන්නේ සෑහෙන දුරකට අවසන් කරන්න පුළුවන්. දැන් ඔබතුමා කියන්නේ තවමත් හොර අරක්කු සැරිසරනවා. මට නෑ කියලා සම්පූර්ණයෙන් කියන්න බෑ. මොකද වෙළඳ පොලේ එන්න පුළුවන් බලපත්‍ර 5200ක් විතර තියෙනවා. ඒක නිෂ්පාදනාගාර වලින් වෙන්න පුළුවන් වෙනම හොරට ගහලා. දැන් අපි මේ පෞද්ගලික දවසේ මෙතුමා තමයි නීති බාර ඉන්න ප්‍රධානියා. අපි මේ දෙපාර්තමේන්තුවේ 650ක් විතර මේ නිලධාරීන් දාගෙන නිතිපතා මේ වැටලීම් කරනවා. ඒ වැටලීම් වලදී අපි දැකලා තියෙනවා මේ බෝතල් වලට හොර අරක්කු පුරවනවා. ඒවා ආයේ ගිහිලා වයින් ස්ටෝර්ස් වල තියෙනවා. ඒවා විකුණනවා. ඉතින් ඒ නිසා මේක ලොකු ගැටලුවක් අපිට. ඉතින් ඒවා වළක්වන්න පුළුවන් හැම විදිහටම වළක්වන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේකෙන් මම හිතනවා අපිට 95ක විතර ප්‍රගතියක් ගන්න පුළුවන් මේ ස්ටිකර් ව්‍යාපෘති. අපි කියන්නේ 100%ක් ලෝකේ කවදාවත් මේ එහෙම නවත්තන්න පුළුවන් කමක් වෙයි කියලා කිසිම දෙයක්. නමුත් අපි ඒක අපේ කැපවීම සහ අපේ මහන්සිය තිබුණොත් අපිට පුළුවන් මේක ඉතාම හොඳ තැනකට ගේන්න. අපි රුපියල් බිලියන 180ක් කියලා කියන ගිය අවුරුද්ද 140යි ටාගට් එක. 180 අපිට එතනොල් ප්‍රශ්න, ඩීසල් ප්‍රශ්න, ෆර්නස් ඔයිල් ප්‍රශ්න නොතිබුණා නම් අපිට මේක අනේක ඉච්චර ලොකු අමාරු කාර්යයක් නෙමෙයි. මේවත් එක්ක ආදායම අපේ වැඩි වෙලා තියෙනවා. දැන් හොර රා නිෂ්පාදනය වීම පිළිබඳව
ඔව් හොරරා නිෂ්පාදනය සම්බන්ධයෙන් මම ඔබතුමාට අපි ඇත්තටම පැහැදිලි කරා ලෝකෙ පළවෙනිතර අපේ ප්‍රමිතිකරණය හදලා තියෙනවා. පෞගේ කාල පුරාම අප වැටලීම් කරා, ඔවුන්ට දඩ පැනවීම කරා. ඉදිරියේදී ඔවුන් සියලු දෙනා කැඳවලා ප්‍රමිතිය ගැන අපි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. යම්කිසි කෙනෙක් ඒටත් පස්සේ මේවට එනවා නම් ඒ බලපත්‍ර අහෝසි කරන්න අපි කටයුතු කරනවා. බුද්ධිමරාට ඉපදීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 80ක පාර්ලිමේන්තුවේ කතා කරා රජයට අහිමිලා තියෙනවා කියලා හොඳයි. එතකොට ඒකේ තවත් දෙයක් තියෙනවා දැන් බලපත්‍ර තමයි අහෝසි කරලා ඒක යට ගහලා ඉවර වෙලා ඒකෙන් මත්පැන් නිෂ්පාදනය කරනවා කියලා. මොකද මේකට සම්පූර්ණ මේකේ රා නිෂ්පාදනයේ පොලිස් විශේෂකාර්ය බලකාය විසින් කීප අවස්ථාවක් වැටලීමක් කරා. මේක පිටිපස්සින් දේශපාලනඥයෝ. ඉතින් ඔබතුමාලට ඒකයි ඒතකොට සුරාබදු නිලධාරීන් ඉන්නවා හැම මත්පැන් කර්මාන්තශාලාවකම. ඒතකොට හොරෙන් එතනෝල් ගෙනල්ලා මේ දේවල් කරනවා. එතකොට මේ දේවල් වළක්වන්න බෑනේ මේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩ ඔව් පිළිගන්නවා. අපි මෙහෙමයි. ඔය වළක්වන්න තමයි උපරිම ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ. දැන් අපිට සහතික කරලා කරන්න කියන්න පුළුවන් එහෙම නිෂ්පාදනාගාරවල එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ඉදිරියේදී ඒක සම්පූර්ණ සුරාබදු දෙපාර්තමේන්තුව අපි වගකීම් බාර ගන්නවා. එහෙම පෙරදි වෙන්න පුළුවන්. මම නෑ කියන්නේ. අපි ඒ හින්දා තමයි ඒ අවදානම් තියෙන තැන්වලට හඳුනගෙන ඒවට මේ ඉෂ්ටික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ 100% ක්‍රියාත්මක කරන්න කියලා මම උපදෙස් දීලා තියෙනවා. ඒ යම්කිසි ආකාරයක වෙළඳ පොලේ එහෙම නැතිව තියෙනවනම් ජූලි 1 වෙනිදා ඉඳලා අපි අත්අඩංගුවට ගන්නවා. එතකොට ඔය කියන ආකාරයේ එහෙම දෙයක් තිබුණොත් අපි ඉදිරියේදී වක්කීම් බාර ගන්නවා. සත්ස ආයතනයේට ඔබතුමාලා බලපත්‍ර දෙනවා. යම්කිසි විදියකින් මෙම සත්ස ආයතන පාඩු ලැබමින් සිටින වෙලාවට වෙනත් තැන් වලට ගියොත් මේ බලපත්‍ර අවුසි වෙනවද? නෑ ඒ කියන්නේ මට මේ පස්සේ මං හිතන්නේ මේ චුට්ටක් ආයෙ පැහැදිලි කරන්න පුළුවන්ද? මෙහෙමයි මෙහෙමයි සතු ආයතනෙ විකුණනවද නැද්ද කියන එක ඇත්තට මම දන්නේ නැහැ. අපි බලපත්‍රයක් දෙන්නේ ඒ ආයතනයට නම් ඒ ආයතනය විසින් ඒ ආයතනය වික්කොත් ඒ බලපත්‍රයේ පැවරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒකට රුපියල් මිලියන 15ක් අපිට ගාස්තුවක් ගෙවන්න ඕන යම්කිසි පැවරීමක් කරනවා නම් කෝටි 1.5ක් ගෙවන්න ඕන. එහෙම නීත්‍යානුකූල ක්‍රමවේදයක් තියෙනවා. අනිත් එක ඔබතුමා අහපු ප්‍රශ්නේ මම ඒකයි කිව්වේ ඒක කලබල වීම සාධාරණ ඒ සංගමේ අපි සුපිරිම වෙළඳසල් චේන් වලට අපි දීලා තියෙනවා. දීගෙන යනවා. සතුසටත් දෙනවා. හැබැයි සියලු දේ දෙන්නේ නීත්‍යානුකූල ක්‍රමවේදයකට. ඒ ගැසට් නොටිෆිකේෂන් එකේ තියෙන සියලුම කොන්දේසි සපුරලා තියෙනවා නම් විතරයි අපි බලපත්‍රය දෙන්නේ. එතකොට සුපර් මාකට් වලට දෙනකොට මං හිතන්නේ නිරන්තරයෙන් සුපර් මාකට් වලට පාඩිබුක් ඇදලා යන එක අපිට වළක්වන්න බෑ. අපිත් ඒකට යම්කිසි කැමැත්තක් තියෙනවා. මොකද අපේ ආදායම් වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා ඒක. සුරාබදු ආඥා පනතනේ ඔක්කොමලා වැඩ කරන්නේ. මේ හැමෝම වැඩ කරන්නේ. එතකොට මේක බලපතල චෝදනාවක්. ඒ කියන්නේ රටට එන්න තියෙන ආදායමක් ජනතාවට එන්න ඕන ආදායමක් නැති කරලා දාලා තියෙනවා. එතකොට මේකට කියලා තමයි චෝදනා කරන්නේ. එතකොට දෙපාර්තමේන්තුවේ පැත්තෙන් යම් නිර්වැද්දිතාවයක් තියෙනවා. නීතිය ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. අද හිටම කරන්න පුළුවන්. ඇයි එහෙම කරන්නේ? දැන් අපි පොඩි ගාණක් නේ දවසකට මිලියන 400ක් කියන්නේ. පොඩි ගාණක් නෑ මම අර ඔබතුමාට පැහැදිලි කරෙත් ඒකයි. මිලියන 400ක ආදායමක් අහිමි වෙන්න ඇබ්සලියුට්ලි ඊට 95000ක්. ඇබ්සලියුට් ඒ කියන්නේ සංසුද්ධ මධ්‍යසාර 95000ක් හදන්න ඕන. මේක අහිමි වෙන්න. ඒගොල්ලෝ කියන්නේ දවස් 365ම හදනවනේ. ඒ කියන්නේ පොය දවසෙත් අපි වැඩ කරන මේ හොරකම් කරනවා කියලා නේ කියන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ ඇත්තට මේ සාකච්ඡාව තියන්නේ. ඒකයි මම කිව්වේ මේ වගේ නිකන් අර මේක ප්‍රූව් කරන්න බැරි නිකන් අපි පිළිගන්නවා. පෙරදී එහෙම දේවල් වෙන්න පුළුවන්. මම නෑ කියලා කියන්නේ නෑනේ. ඒ නිසා තමයි ඒව අඳුනගෙන ඒ අවදානම් තියෙන තැන් අඳුනගෙන තමයි අපි මේ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒවා හරිනම් මේවට අපිට සහයෝගය දෙන්න ඕන. මේක ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම කිව්වේ පළවෙනි කාර්තුවේ ආදායම මේක මේ මම ස්ටිකර් එක ඇලවුව ගමන්ම 109කින් ප්‍රොඩක්ෂන් එක වැඩි වුණා. 117කින් රෙවෙනියු එක වැඩි වුණා. ඉතින් ඒක මෙහෙම ගියොත් අපිට මං හිතන්නේ මේ වෙන ප්‍රශ්න නොතිබුණා නම් ඒ කියන්නේ මේ අද තියෙනවා පර්නස් ඔයිල් වල ලොකු ප්‍රශ්නයක්. ඩීසල් ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට පිරමාල් කම්පැනි තමයි මේ ලංකාවට මේ ග්ලාස් බොටල් එක දෙන්නේ. ඒවා නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒවා දැන් අඩපණ වෙලා මූඩි ගොඩක් මේකට තියෙන එතනෝල් වල හිඟකම. එහෙම නොතිබුණා නම් මේ ගිය ට්‍රෙන්ඩ් එකේ ගියා නම් බිලියන 200ක් හොයන්න තිබුණා. මම හිතන්නේ ඉතිහාසයේ කවදාවත් නැති විදිහට මේ ආදායම අපිට වැඩි කර ගන්න තියෙනවා. මම ඒ උදාහරණයක් විදිහට රාවල ජනවාරි වලින් පස්සේ 3 ගුණයකින් ආදායම වැඩි වුණා මේ ස්ටිකර් එක ගැහුවට පස්සේ.
සොසාරිස්ම අනිත් එක ඔබතුමාගේ පැහැදිලි කිරීමේදී කිව්වා මේ හඳුනාගෙන තියෙනවා මේ යම් බදු අක්‍රමිකතා කරන පිරිසක් ඉන්නවා කියලා. ඇයි ඒකට නීතිය ක්‍රියාත්මක කරන්නේ? මෙහෙමයි. එහෙම අඳුනගත්තු සියලු දෙනාට විරුද්ධව අපි මේ යම් අවස්ථාවලදී කාර්මික අපරාධ ගොනු කරලා පනතේ තියෙන නීති විධිවිධාන අනුව මම හිතන උපරිම ලක්ෂ 5යි ගන්න පුළුවන්. ඒ විදිහට අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඊට අමතරව අපි කොච්චර වැට බැන්දත් ඔබතුමාලා දන්නවා මේ ලංකාව සහ ලෝකේ ගොඩක් රටවල් වල මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා තමයි අපිත් අතාරින්නේ නැහැ මේක. ඒ නිසා තමයි මෙච්චර කල් මේක කරගන්න බැරුව තිබුච්ච වැඩේ මේ ස්ටිකර් එක. මම දන්නවා යම් අපි පළවෙනි පියවර තියෙන එකනේ අමාරු මේකේ ඕනම වැඩක. ඔක අපි මේකට ඕන තරම් අඩුපාඩු කී ඉන්න පුළුවන්, එක දේවල් කියන්න පුළුවන්, ටෙන්ඩරේ ප්‍රශ්න කියන්න පුළුවන්. මොනවා කරත් මේ පළවෙනි පියවර තියෙනක හරි අමාරුයි ඕනම දෙයකට. ඒක අපි තිබ්බා. එතකොට අඩුපාඩු දැන් හදාගෙන යනවා. ජනවාරි 3 වෙනි ඉඳලා සෑහෙන මම මේක මාධ්‍ය කියන්නේ මම කාටවත් කියන්නෙත් නැහැ. මොකද එහෙම අපි බය වෙලා වැඩ කරන්න බෑ. මට ඕන තරම් තර්ජන ආවා. මම මගේ නිලධාරීන්ට කියන්නෙත් නැහැ. මොකද අනිත් නිලධාරීන් බය වෙන හින්දා. නමුත් ඒ සියලු දේ මම බාර ගන්න කැමතියි. අපි මේ රට වෙනුවෙන් මම හැම තිස්සෙම කියන්නේ අපි වැඩ කරන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන්. අද කොච්චර අමාරුද මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් ඒකට අපිට පොඩ්ඩක් හරි හයියක් දෙන්න පුළුවන් නම් අපි ඒක කරනවා. ඒක මොන ලෙසකින්වත් මම බාධා කිරීම වලට මම බය වෙන්නෙත් නැහැ. මම බය වුණෙත් නැහැ, ඉස්සරහට බය වෙන්නෙත් නැහැ. ඔයගේ පිටිපස්සේ තියෙන මොනවද කියලා අපි දන්නවා. ඉතින් එක එක්කෙනා ඔවට නඩු දානවා මොනවද නොකරන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔව් ඔබතුමා හරියට හරි කොටසකට රිදෙනවා. දැන් ඕක ප්‍රධාන සමාගම් ඉන්න මට ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන ඒකට විරුද්ධව මට නඩු දාන්න හිටියා මේ ප්‍රධාන සමාගම් කීපයක්. මොකද ඒගොල්ලන්ගේ අද මේ වෙනකොට 140කින් ඒගොල්ලන්ගේ ආදායම වැඩි වෙලා තියෙනවා. හිතන්න මේක කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් අපිට සමහර දේවල් වලින් වන්දි ගවන්න වෙයි. මට ගහනවා, පත්‍රිකා වෙනවා, මට ඉන්න දෙන්නේ නැහැ කියනවා. එක දේවල් තියෙනවා ඉතින්. බලමු ඉතින් අපි එහෙම බය වෙන්නේ නැහැ. කියන්නේ නැත්තම් පස්සේ මහත් සාකච්ඡා දෙන්න ඔබතුමාට අර පීඩනයකින් නෑ මට කිසි පීඩනයක් නැහැ. නෑ කිසිම පීඩනයක් නැහැ මේ කිසිම පීඩනයක් නැහැ මේ ඒ පීඩනය මේ පුටුව දවසක මම දෙන්න කැමති කාට හරි බලන්න සතියකට බලන්න කොච්චරද අමාරුද කියලා බලන්න. අවදානමක් තියෙනවනේ එලි කරන්නේ. ඕක පිටිපස්සේ ඉන්නේ බහුතරය දැන් පහුගිය අතීතයේ බලුවාම දැන් මෙතුමා ප්‍රකාශ කරා උතර ප්‍රශ්න තියෙනවා මේ ඉතින් මේක බහුතරයකින් දේශපාලඥයෝ කියන චෝදනා වෙනවා. ඉතින් නම් එලි කරන්නකො. නෑ මෙහෙමයි අවශ්‍ය වෙලාවට එලි කරන්න මට දේශපාලඥයන්ගෙන් ඇවිල්ලා නැහැ. ඒකත් මම කියන්න ඕන. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය